නමස්කාර වේවා බුදුරුවනට සෙමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සෙමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෙමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෙමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අප්‍රේල් මාස 7 වන දින වයස අවුරුදු 76ක් ආයු වළඳා මිය පරලොව ගිය ශ්‍රී නිමල් ජයසිංහ ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරනු පිණිස එතුමාගේ ආදරණීය ස්වාමි දියණිය වන පින්වත් බුද්ධිමනී විජේසූරිය මහත්මියත් ඒ වගේම දූදරු පිරිසත් ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව අද දවසේදී සත් දිනක් ගත වෙද්දී මේ ආකාරයෙන් ශ්‍රද්ධා රූපවාහිනියේ සුපිහිටි කඩුවෙල මහමෙවුනා බෝධිඥාන භාවනා අසපුවට තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් සමග පැමිණ ඒ තමන් නමින් මියගිය ඥාතිවරයාණන්ට පරලෝ වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්නටයි මේ සූදානම් වන්නේ. ඉතින් විශේෂයෙන්ම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන විධායක නිලධාරීතුමන්, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයත්, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සේවය කරන සියලු දෙනාගේ ඒ පුණ්‍යානුමෝදනාව මේ මොහොතේදී විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවෙන් පළ කරන්නට අපේක්ෂා කරනවා. ඒ ශ්‍රද්ධා රූපවාහිනියේ නාලිකා ප්‍රධානී වශයෙන් කටයුතු කරන අපේ පින්වත් ශ්‍රී තිවංක ජයසිංහ මහත්මයාගේ ආදරණීය පියාණන් තමයි ඒ අපගේ පින්වත් බුද්ධිමනී විජේසූරිය පින්වත් මෑණියන් නමින් මිය පරලොව ගිය ආදරණීය ස්වාමි පුරුෂයා වන ශ්‍රී නිමල් ජයසිංහ මහත්මයා. පින්නතුනි, අද මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම්ව සිටින ඔබට මා කල්පනා කළේ සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයට අයත් උතුම් දේශනාවක් කියා දෙන්න. මේ දේශනාව ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන්විදුලියත් ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ශ්‍රවණය කරද්දී ඒ තුලින් ජනිත වෙන පින ඒකාන්තයෙන්ම ඒ මිය පරලොව ගිය ඥාතිවරයාට අනුමෝදන් වන නිසා සියලු දෙනාම හොඳින් සාවධානව සවන් දෙමින් මේ දහම් කරුණු ජීවිතයට ග්‍රහණය කරගන්නට උත්සාහ කරන්න. අද ඔබට කියා දෙන්නේ අය්‍යකා සූත්‍රය. මොකද්ද නම? අය්‍යකා සූත්‍රය. ඒකේ තේරුම තමයි අය්‍යකා කියන්නේ ආච්චි අම්මාට. කාටද? ආච්චි අම්මට. ආච්චි අම්මා කෙනෙක් මුල් කරගෙන, මිත්තනියක් මුල් කරගෙන වදාළ දෙසුම තමයි මේ දේශනාව. එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. එදා
පසේ නදී කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්නට ආවා. ඉතින් අපි දන්නවා සවැත් නුවර කියලා කියන්නේ කොසල් රටේ අගනුවර. ඒ මුළු කොසල් රටේම මහරජතුමා තමයි පසේ නදී කොසල් රජතුමා. බොහෝම බලවත් රජ කෙනෙක්. මේ රජතුමාගේ මාලිගාව තිබුණේ අගනුවර වන සවැත් නුවර. ඉතින් නිතර විටින් විට විවිධ අවස්ථාවලදී මේ කොසල් රජතුමා ඒ භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්නට එනවා. ඉතින් එදත් කොසල් රජතුමා භාග්‍යතුන් වහන්සේ බැහැ දැකලා භාග්‍යතුන් වහන්සේට ආදරෙන් වන්දනා කරලා එකත් පසක වාඩි වුණා. ඒ විදිහට එකත් පසක වාඩි වුණු පසේ නදී කොසල් රජතුමාගෙන් භාග්‍යතුන් වහන්සේ මෙහිම ඇහුවා. මොකක්ද ඇහුවේ? පින්වත් මහරජ, ඔබ මේ මහ දවල් කොහේ ඉඳලා එන ගමන්ද? එහෙනම් කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ගියේ කොයි වෙලාවේද? මේ මහා දවාලේ. එතකොට කොසල් රජතුමා කියනවා, ස්වාමීනි, අනේ ස්වාමීනි, මගේ ආච්චි අම්මා කලුරිය කළා. කාගේ ආච්චි අම්මද? කොසල් රජතුමාගේ ආච්චි අම්මා. දැන් මේ කාලෙත් ඔබ අහලා තියෙනවනේ. දැන් කොහෙද? එංගලන්තේ ගොඩාක් වයසක මහා රැජිනගේ ස්වාමි පුරුෂයා කලුරිය කළා, පිලිප් කුමාරයා. එතකොට දැන් අවුරුදු මං හිතන්නේ 100ට මාස ගානයි අඩු. එතකොට ඒ වගේ දැන් මේ රජපෞලේ හැබැයි ඒ විදි රජතුමා වෙච්ච රජතුමාගේ ආච්චි තමයි මේ කලුරිය කරලා තියෙන්නේ. එතකොට දැන් මේ කොසල් රජතුමා කියනවා, ස්වාමීනි, ඈ ගොඩාක් වයසයි, ගොඩාක් මහලුයි, පිළිවෙලින් අන්තිම වයසටත් ආවා. උපතින් අවුරුදු 120ක් හිටියා. දැන් බලන්න මේ කාලේ ආයුෂ. දැන් මේ කාලේ වගේ වසවිස නෙවෙයිනේ කන්නේ. දැන් අද නම් අපිට දැන් කෑම වේලක් ගැන හිතද්දී මොන වගේද වස තියෙන්නේ, මොන වගේද වස නැත්තේ කියලා හිතාගන්න බැරි තරම් මේ අපි ගන්න ආහාර පාන දූෂණය වෙලා ඉවරයි. ඉතින් ඒ නිසා තමයි දැන් යලිත් අතීතයේ අපේ මුතුන් මිත්තන් අනුගමනය කරපු ආහාර රටාවට අපි යන්න අවශ්‍ය වෙන්නේ. Tamanගේ වත්ත පිටිය වගා කරගෙන විශ්වාසවන්ත විදිහට ආහාර ලබා ගන්න රටාවක් සියලුම දෙනා දැන් හදාගත්තේ නැත්නම් මං හිතන්නේ අනාගතේ පිළිකා වගේ රෝගවලින් මරණයටපත් වෙන ප්‍රමාණය අපිට කියන්න බැරි තරම් වැඩි වේවි. දැන් දැනටත් මහරගම පිළිකා රෝහලට නිකන් ගියොත් ඔබට දකින්න ලැබෙනවා, දැන් ඉස්සර පිළිකා රෝහල කියන්නේ පොඩියට තිබ්බ රෝහලක්. දැන් මේ වෙද්දි විශාල ගොඩනැගිලි හදලා, විශාල වාට්ටු සංඛ්‍යාවක් හදලා ඒ පිළිකා වලට ප්‍රතිකාර කරනවා. දැන් ඉස්සර ඔය මේ තැන් වල තියෙන වෙනත් රෝහල් වල පිළිකා වාට්ටු කියලා තිබ්බේ නැහැ. ඒතකොට පිළිකා රෝගයක් හැදුනොත් එවන්නේ මහරගමට. නමුත් දැන් මහනුවර, කුරුණෑගල මේ හැම තැනම හැම ප්‍රධාන රෝහලකම වෙනම පිළිකා වාට්ටු තියෙනවා. පිළිකා වලට ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඉන්නවා. ඒ හැම වාට්ටුවක්ම රෝගීන්ගෙන් පිරීලා. හේතුව අනිත් කෙනා ගැන කරුණාවෙන් තොරව, තවත් කෙනෙක් ගැන කල්පනා නොකර මේ ආහාර පාන වලට වසවිස එකතු කිරීම. දැන් කුඹුරක් වගා කරත් ඒකට ගහන පොහොර ප්‍රමිතියෙන් තොරයි. ඒකට බලන්න, මිනිස්්‍ය වර්ගයා ගැන කරුණාවක් නැතුව මිල මුදල ගැන පමණක් හිතලා කටයුතු කරන සමාජයකින් මනුෂ්‍යත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බෑ. ඒ නිසා ඔබේ ආරක්ෂාව ඔබ සලසා ගත යුතුයි. ඒ නිසා තමන් කන කෑම ටික දැන් තමන්ටම වගා කරගන්න අවශ්‍ය වෙන කාලය ඇවිල්ලා. මොකද ඊතරම්ම බාහිර සමාජයේ ආහාර සුරක්ෂිතතාවයක් නොමැති නිසා. දැන් ඒ කාලේ එහෙම නෑ. ඒ කාලේ මිනිස්සු ගුණධර්ම වලින් යුක්තයි. තවත් මිනිස්සෙක්
ගැන හිතුවා. දැන් ගුණධර්ම වලින් යුතු නිසා ආයුෂය වැඩි. ඒ කාලේ මිනිස්සුන්ගේ පරමායුෂය තිබුණේ අවුරුදු 120ක්. හැබැයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සෙක් අවුරුදු 120ක් ජීවත් වෙනවා. මොනවත් ලෙඩක් දුකක් හැදුනේ නැත්තම්. බහුතරයක්. දැන් ආනන්ද සාමින් වහන්සේගේ ආයුෂත් අවුරුදු 120ක්. ඒ වගේ ස්වාමීන් වහන්සේලා විශාල ගණනක් අවුරුදු 120ක් වැඩ හිටියා. ඒ වගේම කලාතුරකින් ඊට වඩා වැඩිපුර ඉන්න පින්වන්තයෝ හිටියා. දැන් උදාහරණයක් විදිහට ඔබ අහලා ඇති බක්කුල කියන මහරහතන් වහන්සේ. මේ සසරේ ගොඩාක් පින් කරපු උත්තමයන් වහන්සේ නමක් නේ. උන්වහන්සේ තමයි මේ බුදුසසුනේ නිරෝගී භික්ෂූන් අතර අගතනතුර ලැබුවේ. උන්වහන්සේට ඉහෙන් බහින රෝගයක් තිබ්බේ නැහැ. උන්වහන්සේගේ ලෙඩක් කියලා කියන්න පුළුවන් නම් තිබ්බේ එකපාරක්ද කොහෙද කිඹුහුමක් ගිහිල්ලා තියෙනවා. එච්චරයි. වෙන ලෙඩක් කිසි දෙයක් නැහැ. හිම්බිරිස්සාවක්වත් නැහැ. එතකොට ඒ බක්කුල මහරහතන් වහන්සේ පින්නතුණි අවුරුදු 160ක් වැඩ හිටියා. එතකොට මේ බුද්ධ ශාසනයේ දීර්ඝායුෂම තිබුණේ කාටද? බක්කුල මහරහතන් වහන්සේට. උන්වහන්සේ පැවිදි වුණේ අවුරුදු 80 දී. භික්ෂුවක් විදිහට රහතන් වහන්සේ නමක් විදිහට තව අවුරුදු 80ක් වැඩ හිටියා. හිතලා බලන්න. එතකොට දැන් ඇයි දැන් මිනිස්සු දැන් වර්තමානයේ මුහුණ දෙන දේවල් එක්ක එහෙම දෙයක් හිතන්නවත් පුළුවන්ද? බෑනේ. දැන් එහෙම පින්වන්තයෙක් ඉපදුනත් මේ කාලේ තියෙන ආහාර රටාවත් එක්ක ඒ වගේ ආයුෂයක් පවත්වාගෙන යන්න පුළුවන්ද? බෑ. පාරිසරික සාධක බලපානවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඔබේ දරුවන්ට ලබා දෙන ආහාර පාන ගැන සැලකිලිමත් වෙන්න. යලිත් අර වසවිස නැති ආහාර රටාවක් ගැන හිතන්න කාලය ඇවිල්ලා. මොකද රටක දේශපාලඥයන් ගැන ඒ වගේම දූෂණය වෙච්ච රාජ්‍ය නිලධාරීන් ගැන විශ්වාසය තබන්න බැරි කාලයක් තමයි ටිකෙන් ටික උදා වෙන්නේ. මොකද පොදුවේ මිනිසුන් ගැන හිතුවා නම් වහා නීති සම්පාදනය කරමින් වහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් මහජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය පිණිස කටයුතු යෙදීම වෙනවා. නමුත් කාලාන්තරයක් තිස්සේ අපේ රටේ මහජනතාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් එහෙම කටයුතු වීමක් අපිට පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මහජනතාව තම තමන්ගේ සුරක්ෂිතතාවය ගැන කල්පනා කරගෙන අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න ඕනේ කාලේ තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැන ආපහු අපි හිතන්න ඕනේ. පින්නතුනි, ඉතින් මේ ආච්චි අම්මගේ වයස අවුරුදු 120ක්. ඉතින් අන්තිම මොහොත දක්වාම හොඳ සිහියෙන් හොඳට හිටියා. ඉතින් කොසල් රත්තුමා කියනවා, අනේ ස්වාමීනි, ඔය ආච්චි අම්මා මට හරි ප්‍රියමනාපයි. මට හරි ආදරෙයි. දැන් කවුද මේ කියන්නේ? රජතුමා. කියනවා, ඉතින් ස්වාමීනි මගේ ආච්චි අම්මට කලුරිය කරන්න එපා කියලා. ඒ කියන්නේ මැරෙන්න එපා කියලා. වටිනා හස්තියෙකුට ගනුදෙනු කරන්න පුළුවන් නම් මං වටිනා හස්තියෙක් උනත් දෙන්න කැමතියි. ඒ කියන්නේ ආච්චි අම්මා මැරෙන්නේ නැතුව ඉන්න ඕනේ. මම ඒ වෙනුවට වටින අපි හිතමු රාජකීය හස්තිය ඇතා දීලා පුළුවන් නම් ආච්චි අම්මගේ ජීවිතේ තියාගන්න. රත්තුමා කියනවා, ස්වාමීනි මං එහෙනම් ඇතා දෙනවා. ආච්චි අම්මගේ ජීවිතේ තමයි මට වටින්නේ. ඒ වගේම ස්වාමීනි, ඔය මගේ කලුරිය කරපු ආච්චි අම්මා කලුරිය කරන්න එපා කියලා වටිනා අශ්වයෙක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නම් අපි හිතමු වටින රාජකීය අශ්වයෙක් ඉන්නවා. කියනවා, හරි මේ අශ්වයාව දෙන්නම්, හැබැයි ආච්චි අම්මා නොමරී ඉන්න ඕනේ. එහෙමනම් මම අශ්වයාව දෙනවා, ආච්චි අම්මගේ ජීවිතේ තියාගන්නවා. කියනවා, ස්වාමීනි ගොඩාක් ධනය ලැබෙන මේ ජනපදයේ තියෙන ගම්වරයක් එක්ක මගේ ආච්චි අම්මගේ ජීවිතේ ගනුදෙනු කරගන්න පුළුවන් නම් මං ගම්වරේ දෙනවා, ආච්චි අම්මගේ ජීවිතේ තියාගන්නවා. ස්වාමීනි
ආච්චි අම්මා මැරෙන්නේ නැතුව තියාගන්න ජනපදයක් දීලා පුළුවන් නම් ජනපදයක් කියන්නේ විශාල ගම් ප්‍රමාණයක්. එතකොට මේ ජනපදේ කාට හරි දුන්නාම ආච්චි අම්මගේ ජීවිතේ රැකෙනවා නම් මම ඒ ජනපදේ දෙනවා ඒ වෙනුවට තියාගන්නවා මොකද්ද? ආච්චි අම්මගේ ජීවිතේ කියලා කොසල් රජතුමා බොහොම දුකෙන් කිව්වා. ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ප්‍රකාශයක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහරජ හැම සත්වයක්ම මරණය උරුම කරගෙන ඉන්නේ. කවුද? හැම සත්වයක්ම. එහෙනම් ඒකෙන් නිදහස් වෙච්ච කෙනෙක් ඉන්නවද? මරණයට මුහුණ නොදී ඉන්න කෙනෙක්? එහෙම කෙනෙක් නැහැ. හැම සත්වයක්ම මරණය උරුම කරගෙන ඉන්නේ. මරණයෙන් අවසන් වෙනවා මරණය ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙනම් ඉපදුණු හැම දිනාටම මේක උරුමද නැද්ද මරණය කියන එක? උරුමයි. ඉපදුණු හැම කෙනාටම උරුමයි. දැන් අපි හැමෝම මරණයටපත් වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. ඒකින් අපිට ගැලවෙන්න බෑ. දැන් මේ ගත වෙන හැම මොහොතෙම දැන් ඔබ ඔහොම ඉඳගෙන ඉද්දී මොකද්ද ගත වෙලා යන්නේ? ආයුෂේ මේ ගත වෙන මොහොතක් පාසා ගත වෙනවා. දැන් මං මෙහෙම ඉඳගෙන ඉද්දී මගේ ආයුෂය ගත වෙනවා. අපි මොනවා කර හිටියත් මොන දේ කරත් මොන තාන්න මාන්න තිබුණත් අපිට මොන ආකාරයේ මේ ධනෙ තිබුණත් කොතරම් ඉඩ කඩන් තිබුණත් රටක රජ කෙනෙක් වුණත් යම් දවසක ඒ සියල්ල මරණයෙන් අවසන් වෙනවද නැද්ද? අවසන් වෙනවා. ඊට පස්සේ යාගෙන කොච්චර ගුණ ගායනා කළත් ටික කලකින් මිනිස්සුන්ට ඒව අමතක වෙනවද නැද්ද? අමතක වෙනවා. දැන් අතීතයේ හිටපු මහා ධනවත් මහා බලවත් මිනිස්සු කොච්චරනම් මැරිලා ගිහිල්ලාද? දැන් අපි අද කතා වෙනවද ඒ අය ගැන? අද කතා වෙන්නේ නෑනේ. දැන් ඒක සමහර අයගේ ඉතිහාසෙ ලියවිලා තියෙනවා නම් මතක මාත්‍රයක් විදිහට ඉතිහාසඥයෝ යම් අවස්ථාවලදී ඒ අය ගැන සිහි කරනවා එච්චරයි. ඒ අයගේ ජීවිතේ දැන් පොළොවට පස් වෙලා ගිහිල්ලා මේ කය. මේ ජීවිතේ හැටි ඕකයි. අන්න ඒ ජීවිත යථාර්ථය අපි නිරන්තරයෙන්ම සිහි කළ යුතුයි. ඉතින් ඒ වෙලාවේ කොසල් රජතුමා කියනවා ස්වාමීනි ආශ්චර්යයි. ස්වාමීනි අద్භූතයි. ඒකනම් කොයිතරම්නම් ඇත්තක්ද? දැන් භාග්‍යතුන් වහන්සේ වදාළේ හැම සත්වයක්ම මරණය උරුම කරගෙන ඉන්නවා කියලානේ. මරණයෙන් අවසන් වෙනවා කියලානේ. මරණය ඉක්මවා යන්නේ නැහැ කියලානේ. අනේ ස්වාමීනි ඒකනම් ඇත්තක්මයි කියලා කොසල් රජතුමා කිව්වා. පින්නතුනි හරි ලස්සන සිද්ධියක් එක්තරා ජාතක කතාවක තියෙනවා. දැන් මේ ලෝකේ තමන්ගේ ආදරණීය අය වෙන් වුණාට පස්සේ ශෝක කරන මිනිස්සු කොතෙකුත් නැද්ද? කොතෙකුත් ඉන්නවා. ඒතර හැබැයි ඒ ශෝක කරන්නේ ජීවිතයේ යථාර්ථය ගැන වටහාගෙන නෙවෙයි. ජීවිතයේ යථාර්ථය ගැන වටහා ගත්තා නම් ජීවිතයේ ඇත්ත වටහා ගත්තයි ශෝක කරන්නේ නැහැ. ඒතකොට ඒකේ තේරුම ඒ කෙනා අර අනිත් කෙනාට ආදරේ නැහැ කියන එකද? නෑ. ඒක නෙවෙයි. ආදරේ නැහැ කියන එක නෙවෙයි. ඒකේ තේරුම ජීවිතයේ ඇත්ත තේරුම් අරගෙන ඉන්නවා කියන එකයි. මොකද කෙනෙක් මැරුණට පස්සේ ඒ කෙනා ගැන හිතා අපි ශෝක කළා කියලා ඒකෙන් ඒ කෙනාට වාසියක් වෙනවද? මැරිච්ච කෙනාට. දැන් කෙනෙක් මැරුණා කියන්නේ මොකද්ද? මැරෙනවා කියන්නේ මේ කය මුල් කරගෙන ඇස කන නාසය දිවකය මනස කියලා මේ ආයතන හයත් පංච උපාදානස්කන්ධයක ක්‍රියාකාරීත්වයක් තුල පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ඔස්සේ පැවතුණා. එතකොට අපි කලුරිය කළා කියලා කියන්නේ ඒ සියල්ලම මෙහෙ වූ විඥානය මේ ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් පැවති පංච උපාදානස්කන්ධය
මේ කයත් එක්ක තියෙන සම්බන්ධය බැහැර වුණා කියන එක. මෙතනින් චුත වුණා කියන එක. එතකොට ඒ චුත වීමත් එක්ක තවත් තැනක් ග්‍රහණය කරගන්නවා. ඒ තවත් තැනක් ග්‍රහණය වීම සිදු වෙන්නේ කොහොමද? කර්මානුරූපවයි. කම්මං කෙත්තං. කර්මය තමයි කුඹුර. විඥානං බීජං. විඥානේ තමයි බීජය. ඉතින් මෙතනින් චුත වෙද්දී කර්මේ නම් වූ කෙතේ විඥානේ පිහිටනවා. පින්නතුනේ එතකොට ඒ මරුණ කෙනාට ඊළඟට විපාක පිණිස ඉදිරිපත් වෙන්නේ කර්ම කොයි ලෝකයේද? ඒ ලෝකේ ඒ සුදුසු තැනක සුදුසු මව් කුසක ඒ විඥානේ බැස ගන්නවා. එතකොට තණ්හා සිනේහෝ වතුර ඒ බීජේ තෙත් කරවන දේ තමයි තණ්හාව. තණ්හාවෙන් තෙත් වෙවි විඥානේ නම් වූ බීජය යම් තැනක උපත පිනිස වැඩෙනවා. එතකොට ඒක නා මව් කුසක නම් විඥානේ පිහිටි එතන මව් කුසේ මෝරලා එතන උපදිනවා. එහෙමත් නැතිනම් ඕපපාතික උපතක් නම් ලබන්නේ මෙතනින් චුත වෙනවත් එක්කම මේ මොහොතේම එතන ගිහිල්ලා උපදිනවා. දැන් දිව්‍ය ලෝකවල දෙවිවරු උපදින්නේ එහෙමයි. ඕපපාතිකව අතරක් නැහැ. එතකොට කර්මානුරූපව ඒ කෙනා තවත් තැනකට ගිහිල්ලා ඉවරයි. එතකොට අපි මෙතන හඬා වැළපුණා කියලා, අපි මෙතන ශෝක කළා කියලා, ඒක ඒ කෙනාට දැනෙනවද? ඒ කෙනාට ඒකේ වාසියක් නැහැ. දැන් යම් විදිහකට ඒ කෙනා අපි හිතමු මේ අය පේන තැනක ඉපදුනා කියලා. මේ අය දකින්න පේන තැනක ඉපදුනා නම් ඔබ හඬනවා ශෝක කරනවා දකිද්දී ඒ කෙනාටත් ඇති වෙන්නේ මොකද්ද? ශෝකයක් විතරයි. බොහෝ විට එහෙම සංවේදනාවක්වත් එන්නේ නැහැ මැරිච්ච කෙනාට. මොකද ඒ කෙනා තවත් තැනක ගිහිල්ලා ඈත තැනක ගිහිල්ලා කර්මානුරූපව උපදින නිසා. එතකොට අපි ශෝක කරද්දී අපේ හිතමයි පීඩාවටපත් වෙන්නේ. අපිමයි දුක් වෙන්නේ. එතකොට අපේම ශරීර ශක්තියයි දුබල වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා නුවණැති කෙනා මේ යථාර්ථය වටහාගෙන ශෝක හුල බැහැර කරනවා කියලා. පින්නතුනි මේ ලෝකේ වාසය කරපු නුවණැති උදවිය ඒ ආකාරයෙන් ශෝකේ බැහැර කරපු අවස්ථා ගැන අපිට කොතෙකුත් අහන්න ලැබෙනවා. මේක මේ ධම්මපදයේ ගාථා රත්නයකට අදාළ කතාවක්. ඒ වගේම ජාතක කතාවකුත් තියෙනවා. අර සම්මිල්හාසිනී කියන තවුසිය මුල් වෙච්ච ජාතකේ. ඒකෙත් හරි ලස්සන විස්තරයක් තියෙනවා. මම ඉස්සෙල්ලා ඔබට කියන්නම් මේ ධම්මපද ගාථාවට මුල් වූ සිද්ධිය. ඒ තමයි මේ බරණැස් නුවර හිටියා එක්තරා බරණැස් නුවර හිටියා පින්නතුනේ එක්තරා ගොවි මහත්තයෙක්. කවුද හිටියේ? ගොවි මහත්තයෙක්. ඒ ගොවි මහත්තයා හරි නුවණැති කෙනෙක්. ඒ පවුලේ ඉපදුණු අනිත් සියලු දෙනාත් හරි නුවණැති. හිටියේ ගොවි මහත්තයයි ඒ බිරිඳයි ඊට පස්සේ දුවයි පුතයි. පවුලේ 4 දෙනයි හිටියේ. එතකොට මේ 4 දෙනා බොහෝම සතුටෙන් බොහෝම සමගියෙන් ජීවිතය ගත කළේ. ඉතින් මේ ගොවි මහත්තයා දවසක් පින්නතුනේ කුඹුර සීසාන්න කියලා හිතාගෙන තමන්ගේ පුතත් එක්ක කුඹුරු වැඩවලට ගියා. දැන් අම්මා මොකද කරන්නේ? ගෙදර කෑම උයනවා. කෑම උයලා දවල්ට කෑම අරගෙන යනවා මහත්තයාටයි පුතාටයි. එතකොට දැන් තරුණ පුතෙක් හරි ප්‍රියමනාප දරුවෙක් දෙමව්පියන්ට හරි කීකරු දරුවෙක් දැන් හිටපු එකම පුතා. ඉතින් මේ අය කුඹුරේ වැඩට ගියාට පස්සේ කුඹුරේදා දැන් ඒ දරුවගේ ආයුෂ ඉවර වෙලා තියෙන්න ඇත්තේ. ඉතින් හිටියා සර්පෙක්. දරුණු විස තියෙන සර්පෙක්. ඉතින් ඒ සර්පයා මේ ඒ තරුණ පුතාට දෂ්ට කළා. දැන් කර කියා ගන්න විදිහක් නැහැ. ඒ වෙලාවෙම පුතා
සර්පයා දෂ්ට කරපු ගාම බිම වැටුණා. උග්‍ර විස තියෙන සර්පෙක් තාත්තා බැලුවා පුතාගේ ජීවිතේ බේරගන්න හරි ගියේ නෑ. ඒ මොහොතේම විනාඩි කිහිපයක් ඇතුළත පුතා කලුරිය කළා. මරණයටපත් වුණා. ඊට තාත්තා බැලුවා දැන් පුතාගේ ජීවිතේ පුතාව ජීවත් කරවන්න තව මොනවද කරන්න තියෙන්නේ? දැන් කරන්න දෙයක් නෑ පුතා මොකද උනේ? පුතා මරණයටපත් වුණා. දැන් පුතාගේ සිරුර අරගෙන ඇවිල්ලා ගහක් යට තිබ්බා. ගහක් යට තියලා මේ තාත්තා මොකද කළේ? පුතාව පිළිවෙලට ඉන්න පුළුවන් විදිහට ගහක් යට තියලා ඊට පස්සේ ඉතින්ට එකතු වෙච්ච තව පිරිස් හිටියා. ඉතින් ඒ අයත් ඇවිල්ලා බැලුවා. දැන් ළමයා මැරිලා කරන්න දෙයක් නැහැ. එතකොට ගෙදරට පණිවිඩයක් යවුවා. අද දවල්ට එක්කෙනෙකුට විතරක් කෑම ගේන්න. දැන් බලන්න දැන් සාමාන්‍යයෙන් වෙන දෙයක්ද? නෑ නේද? එක්කෙනෙකුට විතරක් දවල්ට එද්දි කෑම ගේන්න, දෙන්නෙකුට කෑම ගේන්න එපා. හැබැයි එද්දී දුවයි මිහිකාරියයිත් එක්ක මලුත් අරගෙන එන්න කියලා. එතකොට ඊට පස්සේ නෝනා මොකද කළේ? දුවයි මිහිකාරියයි එක බත් මුලක් වතාගෙන ඇවිල්ලා මලුත් අරගෙන ආවා. එතකොට ඒ අතර තාත්තා මොකද කළේ? තාත්තා කුඹුරු ඉතුරු ටික සීසෑවා. කුඹුරු ඉතුරු ටික සීසෑවා. දැන් බලන්න මේ අద్භූත මිනිස්සු. වෙන කෙනෙක්ට නම් සාමාන්‍යයෙන් එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. එතකොට තාත්තා කුඹුරු ඉතුරු ටික තාත්තා හිතුවා දැන් මං දුක් වෙන්නේ මොකටද? දැන් දුක් කියලා වැඩක් නැහැ. දැන් පුතා ගියානේ. දැන් පුතා වෙන තැනක ඉපදිලා ඇති. එහෙමනම් මම නිකන් බොරුවට ශෝක කරලා වැඩක් නෑ. දැන් බලන්න අද කාලේ ඒ කාලේ වෙනස. දැන් අද කාලේ නම් ගොඩාක් මලගෙවල් වල තියෙන්නේ බාහිර සමාජයට පෙන්වන දේවල් නේද? දැන් ඔය කොච්චි කඩේ පැත්තේ වැඩියට පස්සේ මේ ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා මීගමුවේ ඉන්නවා කියලා වෙනම කට්ටියක් කුලියට අඬන්න. එතකොට දැන් එහි මල ගෙදරක් වුණොත් අර අඬන මට්ටමටලු නිකන් ඒක ඒ තත්ත්වේ තියෙන්නේ. මීගමුව පැත්තේ මන් දන්නේ මේ කහතුඩුවේ නේද? කහතුඩුවේ පැත්තේ කොහොමද කියලා. මීගමුව පැත්තේ න අඬන මට්ටමටලු. එතකොට මොකද කරන්නේ? එතකොට අර දැන් සමහර ඉතින් කට්ටිය අඬා ගන්න බෑනේ. දැන් ඉන්න කාලෙත් එහෙම ලොකුවට එකක් මේකක් නැහැ. ඉතින් මොකද කරන්නේ? කීයක් හරි දීලා අඬන්න කට්ටිය ගින්න ගන්නවා. එහෙම වෙනම අඬන සෙට් එකක් ඉන්නවලු අම්මලා. එතකොට ඒ අයව ගෙන්නලා ධම්මලා මොකද කරන්නේ? අඬවනවා. එතකොට ඒ අය කි වැඩේ කවුරු හරි එනවා කියලා තේරුනොත් එද්දී හොඳට අඬනවා. අනේ අක්කේ අනේ නැන්දේ. දැන් මේ කවදාවත් දැකලත් නැහැ. අනේ කී මහා හයියෙන් අඬනවලු. අර මිනිස්සු කී ගමම්ම hina වී ඉන්නවා. එයි දැන් කුලියට නිදාලා තියෙන්නේ. එතකොට දැන් මේ කාලේ තියෙන්නේ බඳු විගඩන්නේ. දැන් බලන්න ඒ කාලේ හිටපු නොනැති මිනිස්සු. එයා කුඹුරේ ඉතුරු ටික සීසෑවා. ඊට පස්සේ කුඹුරේ ඉතුරු ටික සීසාලා දවල් වෙද්දි ඔන්න අර කට්ටිය ආවා. ආවට පස්සේ පින්නතුනේ අර තාත්තා මොකද කළේ? ගෙනාපු බත් මුල එතනම එහා පැත්තේ ඉඳගෙන කෑවා. කාලා තමන්ගේ බිරිඳත් දියණියත් මිහිකාරියත් එක්ක එකතු වෙලා දර හෙව්වා. දර හොයලා දර ගොඩක් ගැහුවා. දැන් අදත් ඉන්දියාවේ එහෙමනේ. අදටත් ඉන්දියාවේ කෙනෙක් මැරුණාම දර ගොඩක් උඩ දේහේ තියලා තමයි ආදාහනය කරන්නේ. හරි සරලයි. ගඟක් අයිනට ගෙනහිල්ලා අර ඒ දර ගොඩ උඩ දේහේ තියලා ආදාහනය කරනවා. ඉතින් අනේ මේ අය මේ අර ඒ දර ගොඩ හදලා ඒක උඩ දේහේ තියලා ආදාහනය කරලා එතන මල් තිබ්බා. ඒ චාරිත්‍ර විදිහට. එතකොට මේ සිද්ධිය අద్භූත එකක් නෙවෙයිද? දැන් අම්මා ඇඬුවෙත් නැහැ, දුව ඇඬුවෙත් නැහැ.
ඔක්කොටම ජීවිතය ගැන තීරමක් තිබ්බා. මේ ජීවිතය අපි අතෑරලා යන එකක්. මේ ජීවිතය කෙටි කලකින් අවසන් වෙන එකක්. මේ ජීවිතේ අපි හැමෝම කෙටි කාලයකටයි හමු වෙන්නේ කියන අවබෝධය ඒ ගෙදර හැමෝටම තිබ්බා. එතකොට මේක පින්නතුනේ මේ අద్భుත දේ ගැන සක්දෙවිඳුන් දැක්කා. කවුද දැක්කේ? සක්දෙවිඳු. සක්දෙවිඳු කියන්නේ කවුද? දෙදෙව්ලොවට අධිපති. චාතුම් මහරජාගේ දිව්‍ය ලෝකයත් තවතිසා දිව්‍ය ලෝකයත් තියෙන්නේ සක්දෙවිඳුගේ යටතේ. ඒතර මනුස්ස ලෝකයට සම්බන්ධ දිව්‍ය ලෝක දෙක තමයි ওই දිව්‍ය ලෝක දෙක. මනුස්ස ලෝකයේ සිදුවෙන අద్భుත දේවල් වලට ඒ දෙවිවරු සංවේදී. ඒතර ඒ අය අద్భుතයි කියලා දකින්නේ මේ වගේ ගුණයක් මත පදනම් වුණ දේවල්. ඒතර සක්දෙවිඳු ඒක දැකලා සක්දෙවිඳු පුදුම වුණා. දැන් මේ පවුල කටයුතු කරන විදිහ ගැන. මොකද කළේ? සක්දෙවිඳු වෙනත් වේශයක් මවාගෙන එතෙන්ට ආවා. එතෙන්ට ඇවිල්ලා හරි ලස්සන ප්‍රශ්න ටිකක් අහනවා. ඉම්බා මිනිස තොප මේ දවන්නේ දඩමස් පිණිස සතෙක්ද? එහෙම නැත්නම් සතුරෙක්ද කියලා ඇහුවා. ඇයි? දැන් අඬන්නේ නේ කවුරුත්. අඬන්නේ, ශෝක කරන්නේ. දැන් දරකොට ගහලා මල් තියලා දවනවා. ඔබ මේ දඩමස්ද මේ දවන්නේ? එහෙම නැත්නම් සතුරෙක්ද කියලා ඇහුවා. එතකොට මේ අර තාත්තා උත්තර දෙනවා, මේ දෙවෙන්නේ මගේ එකම පුතා. මේ මගේ එකම පුතා කියලා කිව්වා. එතකොට කියනවා හරි පුදුමයක් නොවේ. ඇයි? තමන්ගේ එකම දරුවා ගැන ශෝක කරන්නේ නැත්තේ? එකම පුතා ගැන ශෝක කරන්නේ නැත්තේ ඇයි? අඬන්නේ නැත්තේ ඇයි? මොහු අකීකරු කෙනෙක්ද? කීකරු කෙනෙක් නෙවෙයිද? මේ නිකන් එපා වෙලාද හිටියේ කියලා ඇහුවා. එතකොට කියනවා නෑ. මොහු ඊටා කීකරු දරුවෙක්. මව්පියන්ට මහත්සේ ආදරය කළ කෙනෙක්. තමන්ගේ යුතුයකම් මනාව ඉටු කරපු කෙනෙක්. මොහු කර්මානුරූපව උපන්නේය. කර්මානුරූපව මිය ගියේය. සර්පෙක් පැරණි හැවත් හරිද්දී ඒ ගැන ඔහුට ශෝකයක් නැහැ. දැන් ඒ අයුරින්ම මගේ පුතා දැන් මෙතන නැහැ නෝයි. දැන් බලන්න මේ අවබෝධය නේද? කියනවා දැන් මගේ පුතා කර්මානුරූපව ඉපදුනා. ඒ වගේම කර්මානුරූපව මරණයටපත් වුණා. දැන් සර්පෙක් හැවත් හරිද්දී ඔහුට ශෝකයක් නැහැ වගේ. මගේ පුතා මේ මනුෂ්‍ය කය අතහැරලා ගියා යන්න. කියනවා මෙතන මගේ පුතා දැන් මෙතන නැහැ. මෙහි තිබෙන්නේ සිත නැති සිරුරකි. සිරුර දවන බව නොදනි. ඒතර මෙතන තියෙන්නේ සිත නැති සිරුරක්. එතකොට ඒ සිරුර තමන් දවනවා කියලා සිරුර දන්නවද? සිරුර දන්නේ නැහැ. දැන් මේ සිරුර නිකන් දරකඩක් වගේ. ඒ ශරීරේ පිච්චෙනවා කියලා ඒ ශරීරේ දන්නේ නැහැ. ඉතින් හැඬීමෙන් ඇති ඵලයකිම අඬලා ඇති ඵලය මොකක්ද කියලා තාත්තා ඇහුවා. දැන් බලන්න කුතරම් දියුණු කල්පනාවක්ද. එතකොට ඒ වෙලාවේ ශක්‍ර දේවේන්ද්‍රය අම්මා දෙසට හැරුණා. දැන් සාමාන්‍ය මව්වරුන්ටනේ දරා ගන්න අමාරු. අහනවා කිම මෑණියනි දසමසක් කුසෙහි දරා ලේකිරි කොට පොවා හැදූ වැඩු තම එකම පුතා මිය ගිය විට නොහඬන්නේ ඇයි කියලා සක්දෙවිඳු ඇහුවා. එතකොට ඒ අම්මා කියනවා අපි මැරෙන බව දැන සිටියේ බොහෝ කල් සිටයි. අපි ඉපදුණු අය එතකොට අපි මැරෙනවා කියන එක දැනගෙන හිටියේ ගොඩාක් කල් ඉඳලා. මේ දරුවා පමණක් නොවේ මගේ මේ ඉන්න ස්වාමියාත් යම් දවසක මැරිලා යාවි. මේ දරුවනුත් මැරිලා යාවි. මාත් මැරිලා යාවි. ඕක ශෝක කරන්න දෙයක් නෙවෙයි. ඒක ලෝක ස්වභාවයක් නොවේ කියලා ඒ අම්මා කිව්වා. ඉතින් මට විශේෂයෙන්ම මේක මතක් වුණේ
මේ අපේ ඒ මිය පරලොව ගිය ඒ පින්වත් නිමල් ජයසිංහ මහත්මයාගේ ආදරණීය ඒ ස්වාමි දියණිය ඒ භාර්යාවන මේ බුද්ධිමනී මහත්මිය ඒ නමට ගැලපෙන විදිහට සිටියා. දැන් මම දැන් මේ මලගෙදරට වැඩම කළාට පස්සේ එතුමියත් එක්ක කතා කළා. ඉතින් එතුමිය හරි ප්‍රියමනාප විදිහට ධර්මයේ සිහි කරනවා. කියනවා ස්වාමීනි ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි අපිට මේ ලාභය ලැබුණේ. අපි ඒ කාලේ ඉඳලා අසපුවට ගියා. ඉතින් දැන් ඒ ධර්මයේ මං සිහි කරගන්නවා කියලා අම්මා ධර්මයේ සිහි කරනවා. ඉතින් ඒ අම්මගේ මූණේ කොතනකවත් ශෝකයක් තිබ්බේ නැහැ. එතකොට ශෝකයක් පේන්න තිබ්බේ නැහැ. එතකොට බලන්න ධර්මයක් ගලපා ගත්තාට පස්සේ ජීවිතයේ අසීරු අවස්ථාවලට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කොතරම් හොඳින් මුහුණ දෙනවද? කොතරම් හොඳින් මුහුණ දෙනවද? ඉතින් ඒ ගැන මම ගොඩාක් පැහැදුනා. ඉතින් මම ඒ වෙලාවේ කිව්වා මේ අම්මා නම් හරි බුද්ධිමත් අම්මා කෙනෙක්. මොකද ගොඩාක් තැන්වල අපිට එහෙම නෙවෙයි දකින්න තියෙන්නේ. ගොඩාක් අම්මලාගේ ස්වභාවය මොකක්ද? මොලේට වඩා තියෙන්නේ මොකද්ද? හැඟීමනේ. අර මීගමුයි මලගෙවල් වගේ ගොඩක් ඒවනේ. ඒ කියන්නේ දැන් සමහරට අඬන්නෙත් බොරුවට. සමහර ගෙවල් වල දැන් බොරුවට අඬලා ලෝකෙට පෙන්නනවා දේවල්. ඒකතර නමුත් ඒ බඳු ලෝකෙක එහෙම නැත්නම් සමහර අය ඇත්තටමත් අඬා ඉන්නවා. ඒ බඳු ලෝකෙක මේ අම්මා මං හිතන්නේ ගොඩාක් ආදර්ශමත් විදිහට හැසිරුණා. ඉතින් එතුමිය අර ධර්මයේ සිහි කරගෙන ධර්මයට අනුව කල්පනා කළා. ඉතින් ඒක මං හිතන්නේ සියලු දෙනාටම ආදර්ශයක්. හරියට මේ කතාවේ තියෙන අම්මයි තාත්තයි වගේ. ඉතින් ඒ වෙලාවේ සක්දෙවිඳු ගොඩාක් පැහැදුනා. පැහැදිලා ඒ පවුලේ අයගේ නුවණ ගැන හිතලා ඒ සක්දෙව් වේසින් පෙනී ඉඳලා කියනවා මෙවැනි ප්‍රඥාවන්ත මිනිසුන් ලොව සිටිනවාද කියලා පුදුමයටපත් වුණා. පුදුමයටපත් වෙලා මොකද උනේ දිව්‍ය සැප සම්පත් වලින් ඔවුන්ගේ නිවස පුරවලා මරණ සති භාවනාව දියුණු කර ගැනීම ගැන ප්‍රශංසා කරලා ආපහු දෙව් විමනට ගියා. එතකොට මොකේද ප්‍රශංසා කරේ? මරණ සතිය ගැන. ඒ කියන්නේ අපිත් මැරෙන අය කියලා කල්පනා කරලා වඩන මරණ සතිය ගැනයි ප්‍රශංසා කළේ. ඉතින් පින්නතුනේ මේ මරණ සතිය කියන මානසිකාරය අපි හැමෝටම තියෙන්න ඕන එකක්. මරණ සතිය හරියට තිබ්බොත් ඒ කෙනා දරුවන්ට හරි යුතුයකම ඉටු කරනවා. ඒ කොහොමද? මරණ සතිය තියෙනවා නම් හිතනවා දැන් මගේ මරණය ඊළඟ මොහොතේ වුණත් වෙන්න පුළුවන්. අපි මැරෙන ක්‍රම ගොඩාක් තියෙනවානේ. දැන් මට මේ මං වඩිද්දි එක සාමින් වහන්සේ නමක් ඇවිල්ලා කිව්වා අනේ සාමින් වහන්සේ මම මේ එළියට එද්දි කුටියෙන් එළියට එද්දි මේ බිමට වතුර වැටලා තිබ්බා මේ වැස්සත් එක්ක මගේ කකුල ලිස්සලා මං වැටුණා. දැන් උන්වහන්සේ මේ ඇඟිල්ල ළඟ පොඩ්ඩක් තුවාල වෙලා. දැන් එතකොට දැන් ඔළුව වැදුණා නම් මොකද වෙන්නේ? ඒ වෙලාවේ ගිහිල්ලා කොහේ හරි නේ අපි පයේ ලිස්සලා වුණත් මැරෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එතකොට අපේ මරණය කොයි මොහොතේ කොයි විදිහට කොතැන වෙනවාද දන්නේ නැහැ. ඒ නිසා ඒ මරණ සතිය තියෙන කෙනා මං ඊළඟ මොහොතේ වුණත් මැරෙන්න පුළුවන් කියලා දන්න කෙනා මොකද කරන්නේ? හිතනවා දැන් මං මැරුණොත් මගේ දරුවන්ට මොකද වෙන්නේ? මගේ දරුවන්ට මගේ බිරිඳට සුවසේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් මං හදලා තියනවාද? එයා කල්පනා කරනවා. කල්පනා කරලා හිතනවා එහෙම නැත්තම් එහෙනම් මං ඉක්මනට ඒක කරන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගින් යැපෙන අය වෙනුවෙන් ඒ අයට සතුටින් සැහැල්ලුවෙන් සුවසේ ඉන්න පුළුවන් වාතාවරණයක් ඒ කෙනා සකසනවා. දැන් මොකක් නිසාද ඒක සැකසුවේ? මරණ සතිය නිසා. දැන් මරණ සතිය නැත්තම් මොකද වෙන්නේ? එයා හැමදාම ජීවත් වෙන කෙනෙක් විදියට හිටියානම් හදිස්සිය එයා මැරෙනවා. එයා කළ කී දේවත් දන්නේ නැහැ. කවුද? බිරිඳ දන්නෙත් නැහැ, දරුවෝ දන්නෙත් නැහැ.
ඉතින් සමහර විට එයාගේ ධනය විවිධ තැන්වල තියෙනවා. කවුරුත් දන්නේ. නමුත් තමන් මැරෙනවා කියලා කල්පනා කරන කෙනා අඩුමතරම මේ ටික ලියලා හරි තියෙනවා. ඊට පස්සේ ඒ ගැන තමන්ගේ ව්‍යාපාර ගැන දරුවන්ට කියා දෙනවා. එතකොට තමන් කොයි වෙලාවෙ හරි මරණයටපත් වුණොත් බිරිඳට වේවා දරුවන්ට වේවා මේ ව්‍යාපාර ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. මේ හැමදේම කරන්නේ කවුද? මරණ සතිය තියෙන කෙනා. ඒකයි දැන් මේ ධර්මයේ පුරුදු කරන කෙනාගේ ජීවිතයත් ඒ කෙනා ඇසුරු කරන අයත් වාසනාවන්ත වෙන්නේ ඒ නිසයි. එතකොට යම් ආයතනයක ප්‍රධානියෙක් නම් ඒ කෙනා ඒ ප්‍රධානියා විදිහට කල්පනා කරනවා මං බැරි වෙලාවත් මැරුණොත් මං මැරුණට පස්සේ මේ ආයතනේ වැටෙනවා නම් එතකොට මං මේ කරන දේෙන් වැඩක් නැහැ. එහෙනම් මම නැතුව ඉද්දිත් මේ ආයතනයේ පවතින ක්‍රමවේදයක් හදන්න ඕනේ කියලා ඒ කෙනා අර පුද්ගලයෙක් මූලික කරගත් ආයතනයක් වෙනුවට වැඩපිළිවෙලක් මූලික කරගත් ආයතනයක් හදනවා. එතකොට ඒ කෙනා මරණයටපත් උනත් ඒ ආයතනය ඒ කෙනා ඉඳිද්දි තිබ්බ විදිහටම ඉස්සරහට යනවා. දැන් මේ මොකක්ද? මරණ සතිය. දැන් මරණ සතිය කියන්නේ ඉබඳු භෞතිකව පවා ඉබඳු සැප උපදවා දෙන පහසුව උපදවා දෙන බොහෝ දෙනාට යහපත උපදවා දෙන දෙයක් තමයි මරණ සතිය කියන්නේ. ඒ නිසා පින්නතුනේ අපි මරණ සතිය පුළුවන් තරම් වඩන්න ඕනේ. දැන් මේ මරණ සතිය කියන එකේ තේරුම මරණ කියන එක තේරෙනවනේ සතිය කියන්නේ සිහි කරනවා කියන එක. එතකොට මරණය පිළිබඳ පවත්වන සිහිය. ඒක අපි මැරෙනවා කියන එක සිහි කරලා ඒ අනුව මේ ජීවිතේ යුතුයකම් මිටු කරන කෙනා ඊට පස්සේ කල්පනා කරනවා මං මැරුණට පස්සේ මොකද වෙන්නේ මට? කර්මානුරූපව මං තවත් තැනකට යනවා. එහෙනම් එතකොට යද්දි මේ ජීවිතේ හිටපු මව්පියවරු, මේ ජීවිතේ හිටපු ළමයි, මේ ජීවිතේ හිටපු නෑදෑයෝ, මේ ජීවිතේ හම්බ කරපු ධනය ඒ කිසි දෙයක් ගෙනියනවද? කිසි දෙයක් ගෙනියන්නේ නැහැ. හැම දෙයක්ම දාලා යන්නේ. එතකොට එහෙමනම් අලුත් තැනකට යන්න තියෙන්නේ. ඉතින්ට ගමන් වියදම මොකක්ද? රැස් කරගත්ත පින විතරයි. එහෙනම් එයා හිතනවා මම ඊළඟ ජීවිතේ වෙනුවෙනුත් දෙයක් දැම්මම කරගන්න ඕනේ. අන්න නුවණැති කෙනා ඊළඟ ජීවිතේ වෙනුවෙනුත් දේවල් කරනවා. එතකොට ඇස් දෙකම පේන කෙනෙක් විදිහට ඒ කෙනා කටයුතු කරන්නේ. එක හැක් විතරක් පේන කෙනෙක් නෙවෙයි. ඇස් දෙකම පේන කෙනා කියන්නේ මෙලව යහපතත් පරලොව යහපතත් කියන දෙලොවම යහපත දකිනා කෙනාට තමයි ඇස් දෙකම පේන කෙනා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ කෙනා බුද්ධිමත් කෙනෙක්. ඒ කෙනා මෙලවත් ජය ගන්නවා පරලොවත් ජය ගන්නවා. ඉතින් පින්නතුනේ ඒ නිසා ඔබත් මෙලවත් ජය ගන්න පරලොවත් ජය ගන්න කෙනෙක් බවට පත් වෙන්න අදිෂ්ඨාන කරන්න. ඒකට බොහෝම උපකාර වෙන දෙයක් තමයි මොකක්ද? මරණ සතිය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා එදා ඒ ගොවියා වෙන කෙනෙක් කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒ වෙන කෙනෙක් නෙවෙයි. ඒ මමයි කියලා. එතකොට අපගේ මහබෝසතාණන් වහන්සේගේ අතීත ජීවිතයක් ඒක. කියනවා මෙහි කාර්ය වෙලා හිටියේ කුජුත්තරාවයි. මියගිය පුතා රාහුලයි. දියණිය වෙලා හිටියේ උප්පලවන්නා. බිරිඳ වෙලා හිටියේ කේමා. කේමා බිසව තමයි ඒ ජීවිතේ බිරිඳ වෙලා හිටියේ. දැන් බලන්න මේ සසරේ නැහැ නේද? එතකොට කියලා බුදුරජාණන් වහන්සේ ওই ලස්සන ජාතක කතාව දේශනා කළේ එක්තරා උපාසකයෙක් අරඹයා. ඒ උපාසකයාගේ එකම පුතා මැරිලා කෑම බීම කන්නේ බොන්නේ නැතුව උදේ ඉඳලා හවස් වෙනකන් අඬ අඬ ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දා මහා කරුණා සමාපත්තියට සමවැදිලා බැලුවා ධර්මය අවබෝධ කරන්න පින තියෙන්නේ කවුද? මගෙන් උදව් ලබන්න කියලා. එතකොට දැක්කේ කාවද? මේ උපාසකයාව. මේ උපාසකතුමා ළඟට ගිහිල්ලා තමයි මේ දේශනාව වදාළේ.
මේ දේශනාව වදාළ බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථා රත්නයක් වදාලා. ඉතින් ඒ වෙලාවේ පින්නතුණී මරණ සතියේ වටිනාකම ගැන අවබෝධ වෙච්ච උපාසකතුමා ඒ ධර්මය අවබෝධ කරලා සෝතාපන්න ඵලයටපත් වුණා. සතර අපායන් සදහටම නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ ලස්සන ගාථා රත්නයක් වදාලා. මොකක්ද ඒ ගාථාව? පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං පියතෝ ජායති සෝකෝ. ප්‍රියදේ නිසා තමයි ශෝකේ උපදින්නේ. දැන් අර උපාසකතුමා අඬා හිටි ප්‍රියදේකට ග්‍රහණය වෙච්ච නිසා. එතකොට ප්‍රියදේයින් තමයි ශෝකේ උපදින්නේ. පියතෝ ජායති භයං. ප්‍රියදේ මුල් කරගෙන තමයි බය හටගන්නේ. පියතෝ විප්පමුත්තස්ස. යම් කෙනෙක් ඒ ප්‍රියමනාප දෙයින් නිදහස් වුණොත්, ඒ කියන්නේ ඒකට තියෙන ඇල්ම දුරු කළොත්, නත්ති සෝකෝ කුතෝ භයං. ශෝකයක් නැත, බියක් කොයින්ද කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් අද ඔබට ඒ මිය පරලොව ගිය පින්වත් ශ්‍රී නිමල් ජයසිංහ මහත්මයාට පින් පිනිස කරන මේ දහම් කතාවේ අප තේරුම් ගත යුතු දේ තමයි මරණ සතියේ වැදගත්කම. ඉතින් එදා මේ කොසල් රත්තුමා බුදුරජාණන් වහන්සේ සමීපයේදී මෙහිම කියනවා. දැන් අර ආච්චි මැරිලා ගිය වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියපු ඒ ආශ්චර්යමත් දහම් පාඨය අහපු ඒ කොසල් රත්තුමා කියනවා, ස්වාමීනි ආශ්චර්යයි, ස්වාමීනි අద్භූතයි, ස්වාමීනි ඒක කොයිතරම් ඇත්තක්ද. දැන් භාග්‍යතුන් වහන්සේ වදාළේ හැම සත්වයක්ම මරණය උරුම කරගෙන ඉන්නවා කියලා. මරණයෙන් අවසන් වෙනවා කියලා. මරණය ඉක්මවලා නෑ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහරජ ඒක එහෙමම තමයි. පින්වත් මහරජ ඒක එහෙමම තමයි. හැම සත්වයක්ම මරණය උරුම කරගෙන ඉන්නේ. මරණයෙන් අවසන් වෙනවා. මරණය ඉක්මවා ගිහිල්ලා නැහැ. පින්වත් මහරජ ඒක මේ වගේ දෙයක්. පුච්චපු මැටි භාජනක් තියෙනවා. අමු මැටි භාජනක් තියෙනවා. ඒ හැම මැටි භාජනයක්ම බිඳීම උරුම කරගෙනයි තිබෙන්නේ. බලන්න ලස්සන උපමාවක්. පුච්චපු මැටි භාජනක් තියෙනවා. අමු මැටි භාජනක් තියෙනවා. හැබැයි ඒ හැම මැටි භාජනයක්ම උරුම කරගෙන තියෙන්නේ මොකක්ද? බිඳීම උරුම කරගෙන තියෙන්නේ. බිඳීම අවසන් වෙන ස්වභාවයෙන් යුක්තයි. බිඳින ස්වභාවය ඉක්මවලා නැහැ. පින්වත් මහරජ ඒ විදිහම තමයි හැම සත්වයක්ම මරණය උරුම කරගෙනයි ඉන්නේ. මරණයෙන් අවසන් වෙනවා. මරණය ඉක්මවා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊට පස්සේ ලස්සන ගාථා රත්නයන් ද්විත්වයක් වදාලා. එහි අර්ථය තමයි හැම සත්වයක්ම මැරිලා යනවා. ජීවිතයේ කෙලවර මරණයයි. පින්පව්වල විපාක අරගෙන කර්මානුරූපව ගමනේ යනවා. පව් කළ උදවිය නිරේ යනවා. පින් කළ උදවිය සුගතියේ උපදිනවා. හැම සත්වයක්ම මැරෙන නිසා පරලොව යහපත ලැබෙන තුරු හොඳ දේවල්මයි කරන්න ඕනේ. පරලොව යන සත්වයන්ට පිහිට වෙන්නේ පින විතරයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ නිසා පින්නතුණී ඔබත් තමන්ගේ පරලොව පිණිස යහපත පිණිස පවතින පින් ජීවිතේට නිතිපතා එක්රැස් කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවකදී දේශනා කළා පින්නතුණී, කෙනෙක් නැවතිලා හිටියත් අපි හිතමු ඉඳගෙන ඉන්නවා කියලා. ඒ කෙනාගේ ආයුෂය නවතින්නේ නැහැ. කෙනෙක් හිටගෙන හිටියත් ඒ කෙනාගේ ආයුෂය නවතින්නේ නැහැ. කෙනෙක් හාන්සි වෙලා හිටියත්, සැතපීලා හිටියත්, බිම වැතිරිලා හිටියත් එයාගේ ආයුෂය නවතින්නේ නැහැ. අපි නැවතුණා කියලා ආයුෂය නවතිනවද? නෑ. මේ ගත වෙන මොහොතක් පාසාම අපේ ආයුෂය ගත වෙනවා.
අපි දවසින් දවස මරණයට ලං වෙනවා. ඒ නිසා දැනට ජීවිතේ භාගයකටත් වඩා ගෙවලා තියෙන අපි අනිත් සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත වෙන්න ඕනේ. මෙරිච් අය ගැන ශෝක කරලා වැඩක් නැහැ. පරලොවට යහපත පිණිස පවතින පින රැස් කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් අද මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා බොහෝ උදාර වූ වටිනා පිනක් ජීවිතයට රැස් කරගත්තේ. ඉතින් අපි ඒ ධර්ම ශ්‍රවණයෙන් රැස් වූ සියලු පිනත් ඒ වගේම විශේෂයෙන්ම අද මේ පින්වත් පිරිස ශ්‍රී නිමල් ජයසිංහ ඒ පියාණන්ට පින් පිනිස මහමෙවුනාව ගිලන් භික්ෂු රෝහල සඳහා රුපියල් 10000ක මුදලක් පරිත්‍යාග කරලා තිනවා. ඒ වගේම ධර්මදේශනයේට පැමිණි පින්වතුන් විසින් උතුම් ධර්ම දානය සඳහා මුදලක් පරිත්‍යාග කරලා තියෙනවා. ඒ වගේම ඌව ප්‍රදේශයේ ජනතාවට උතුම් ධර්මයේ දන් දීම පිණිස ඌවට ශ්‍රද්ධා ව්‍යාපෘතිය සඳහා රුපියල් 5000ක මුදලක් පරිත්‍යාග කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී අඟුලිමාල චෛත්‍ය අරමුදල උදෙසා ඒ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා රුපියල් 10000ක මුදලක් වශයෙන් මූල්‍යමය පරිත්‍යාගයනුත් සිදු කරනවා. ඉතින් මේ ආකාරයෙන් රැස් වෙන සියලුම පුණ්‍ය සම්පත්තිය අපි අනුමෝදන් කරමු. අප්‍රේල් මාස 7 වෙනි දිනයේදී අවුරුදු 76ක් ආයු වළඳා මිය පරලොව ගිය ශ්‍රී නිමල් ජයසිංහ ඒ මහත්මාට ඒ බුද්ධිමනී විජේසූරිය මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වන ඒ ශ්‍රී නිමල් ජයසිංහ ස්වාමි පුරුෂයාණන්ට මේ පින් අනුමෝදන් කරමු. එතුමා ආදරණීය දරුවන් 8 දෙනෙක්ගේ පිය කෙනෙක්. ඉතින් ඒ දරුවනුත් ඒ රැස් කළ පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ සීලු දෙනාම මේ පින් අනුමෝදන් කරමු. ඒ මිය පරලොව ගිය ශ්‍රී නිමල් ජයසිංහ ස්වාමි පුරුෂයා ඒ පියාණන් මේ පින් අනුමෝදන් වී පරලොව වශයෙන් සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සීල ආකාරයෙන් සැප ලබත්වා ඊතා සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් අත මිදෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මීට වසර 12කට පෙර මිය පරලොව ගිය ශ්‍රී නදුනි ධනුෂ්කා ජයසිංහ දියණියට මේ පින් අනුමෝදන් කරමු. ඉතින් එතුමාගේ ආදරණීය දියණියක් තමයි ඒ කුරුළු ත්‍රස්තවාදී ප්‍රහාරයක් හමුවේ මිය පරලොව ගියේ. ඉතින් ඒ ශ්‍රී නදුනි ධනුෂ්කා ජයසිංහ දියණියත් ඒ සහෝදරියත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලුම නෑහිත මිතුරෝද මේ පින් අනුමෝදන් වී පරලොව වශයෙන් සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. පින් කැමති සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වී ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් යසින් වැඩි සුවසේම උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නයේද මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව සම්පත් ලැබමින් උතුම් ධර්මාවබෝධය ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම විශේෂයෙන්ම සුජීවත්ව සිටින ඒ පින්වත් බුද්ධිමනී විජේසූරිය මෑණියන් මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලබත්වා දීර්ඝායුෂ ලබත්වා සුවසේම උතුම් ධර්මය අවබෝධ කරමින් සංසාර දුකින් අත මිදෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඒ ශ්‍රී නිමල් ජයසිංහ මහත්මාගේ සුජීවත්ව සිටින දරුවන් 7 දෙනාද මේ පින් අනුමෝදන් වෙත්වා. ඉතින් මේ දරුවන් අතර තමයි ශ්‍රද්ධා රූපවාහිනී නාලිකා ප්‍රධානී පින්වත් ශ්‍රී තිවංක ජයසිංහ මහත්මයාත් සිටින්නේ. ඉතින් එතුමාත් වෙනුවෙන් අප සියලු දෙනා රැස් කළ සියලු පිනුත් ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන්විදුලියෙන් ගත වෙන මොහොතක් පාසා රැස් වෙන සියලුම පිනත් අපි අනුමෝදන් කරනවා. ඒ පින්වත් පියාණන්ගේ පරලොව ජීවිතය
වාසනාවන්ත වේවා කියලා. ඉතින් ඒ ශ්‍රී ත්‍රිවංක ජයසිංහ මහත්මයාත් ඇතුළුව ඒ පවුලේ මේ ලොකු අයියා ඉන්නවා, ඒ වගේම අනිත් සියලු දෙනා ඉන්නවා මෙතන. ඉතින් ඒ සියලු දෙනාද මේ පින් අනුමෝදන් වී ඒ සියලු දෙනාගේම ඒ මිය පරලොව ගිය මහත්මයාගේ ලේලිවරුන්, බෑනරුවරුන්, මුණුබුරු මිනිබිරියන් ද ඇතුළු ඒ පවුලේ සියලු දෙනාද අද මේ අවස්ථාවට සහභාගී වන සදැහැති හිතමිත්‍රාදීන් සියලු දෙනාද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකාවන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වී පින්වත් සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබමින් සුවසේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.